නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අපි කවුරුත් සරණ ගිය සුගත තථාගත අපගේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළා, නාහම් භික්කවේ අඤ්ඤං ඒක බලම්පි සමනුපස්සාමි. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ උතුම් බුදුවැසින් වෙන එකම එක බලයක්වත් දකින්නේ නෑ. යං ඒවං අපසහන්, මෙච්චර මැඩලන්ට දුෂ්කර. යතහිදම් භික්කවේ මාර බලං. මහණෙනි, මාරයාගේ බලය තරම් මැඩලන්ට දුෂ්කර බලයක් මේ ලෝකේ බුදුවැසින් වෙනත් දකින්නේ නැහැ කිව්වා. දුෂ්කර බලය මාරයාගේ බලය. හැබැයි මේ මාර බලය සිද බිඳලා ලෞතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් උනේ මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෙස ගෞතම නමින් සම්බුද්ධත්වයට පත් උනේ අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, අපේ ශාස්ත්‍රුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ නිසා, බුදුරජාණන් වහන්සේ ලෝකයෙන් නිදහස් වෙන ඒ වැඩපිළිවෙල අවබෝධ කොට වදාළ නිසා, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පත්වෙන නුවණැති හැම දිනාට අවකාශ උදා වුණා සසර දුකින් නිදහස් වෙන වැඩපිළිවෙලට එන්න. මාරයාගේ බලය පරාජයට පත් කරලා උතුම් රහතන් වහන්සේලා බිහි වුණා. මාරයාගේ බලය පරාජයට පත් කරලා උතුම් රහත් තෙරණින් වහන්සේලා බිහි වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. පින්වතුනි, අපගේ මේ ලංකා ධරණී තලයට ශ්‍රී සම්බුද්ධ ශාසන දායාදේ රැගෙන අනුබුදුවරයන් වහන්සේ ලෙස වැඩම කරපු මිහිඳු මහරහතන් වහන්සේත් ඒ මාර බලයේ පරාජයට පත් කළා. ලෝකයේ මැඩලන්ට දුෂ්කර බලයේ පරාජයට පත් කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. මේ ලංකා ධරණී තලයට මහා යහපතක් සැලසූ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ මාර බලයේ මැඩලුවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. ඉතින් අද අහන්න සූදානම් වෙන්නේත් ඒ භාග්‍යතුන් වහන්සේගේ උතුම් සද්ධර්මය. ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් රෝහණ පතිරගේ මහතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාත්, කල්යාණ මිත්‍රයන් සෑම සියලු දෙනාත්, ඒ අයගේ පවුල්වල සෑම සියලු දෙනාත් අද ධර්ම දානය සිද්ධ කරලා බලාපොරොත්තු වෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකාවට දායාද කළ අපගේ උතුම් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සහ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ඇතුළු පිරිනිවන් පාවදාළ උතුම් මහරහත් උත්තමාවියන් උදෙසා මේ ධර්ම දේශනාව උපහාර පූජාවක්ම වේවා කියන අදහසිනුයි අද ධර්මයේ ශ්‍රවණය කරන්නේ. මරුගේ බලය පරාජය කර මහරහත් තෙරණින් වහන්සේ නමක් ගැන අදත් අපි අහනවා.
ඒ තෙරණින් වහන්සේගේ නම විජයා. විජයා මහරහත් උත්තමාවිය. මේ විජයා මහරහත් තෙරණින් වහන්සේගේ ගිහි ජීවිතය ගත්තොත් ඒ උත්තමාවී කේමා බිසවගේ සමීපතම යෙහෙළිය. කේමා බිසව ගැන පින්වතුල්ලා ඇසුවානේ මේ දහම් දේශනා මාලාවේදීම කේමා මහරහත් තෙරණින් වහන්සේ ගැන. බිම්බිසාර මහරජුරුවන්නේ රාජ මහේසිකාව. මේ බුද්ධ ශාසනයේ මහරහත් භාවයේ පසක් කළේ ගිහි වස්ත්‍ර පිටින් සිටියදීම. බුදුරජාණන් වහන්සේ අභිමුඛයේ පළවෙනි බණපදය අහනකොට ඒ බණපදයේ අවසන් වෙද්දීම කේමාව අරහත්ත්වේ පසක් කළා. අරහත්ත්වයට පත් වෙලයි ඒ භික්ෂුණී සංඝයා අතරේ පැවිදි වුණේ. පැවිදි වුණාට පස්සේ මේ බුදු සසුනේ අගතනතුරු ලැබුවා ප්‍රඥාවෙන් අග්‍ර භික්ෂුණිය. මේ බුදු සසුනේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකාව බවට පත් වුණෙත් කේමා මහරහත් උත්තමාවිය. ආන්නේ කේමා මහරහත් උත්තමාවියගේ ගිහි කල පටන් සමීපතම මිතුරිය මේ විජයා. ඉතින් විජයාවට ආරංචි වුණා තමන්ගේ මිතුරිය වන කේමා බුද්ධ ශාසනයේ පැවිදි වුණා කියන කතාව. ඉතින් එතකොට ඈත් ආසා කළා ඒ කේමාව මුණ ගැහිලා බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න හේතුව මොකක්ද කියලා අහගන්න. මේ බුදු සසුනේ පැවිදි වෙන්න හේතුව මොකක්ද? අච්චර රාජකීය සම්පත්තියක් කෙළපිඩක් වගේ අතහරින්න හේතුව මොකක්ද? රූපය ගැන හරි ආසාවක් තියෙන, රූපයට ලොල්, රූපේ හැඩ කර කර සතුටු වෙන මගේ මිතුරී එකපාරම කේශ කලාපේ ඉවත් කරලා අර සැරසෙන වස්ත්‍රාභරණ ඉවත් කරලා පැවිදි වුණේ මොකෝ කියලා හිතක් විජයාට උපන්නා. ඉතින් විජයා කේමා බිසවුන් වහන්සේ, කේමා භික්ෂුණීන් වහන්සේ හොයාගෙන එනවා. එතකොට කේමා මහරහත් උත්තමාවිය මේ විජයා කියන ගිහි කල මිතුරියට බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය කියා දුන්නා. හිත පැහැදුනා. නිතර බණ අහන්න එන්න පටන් ගත්තා. කාලයක් බණ අහනකොට ඒ ධර්ම දේශනාව අවසානයේ, ඒ දහම් කතා අවසානයේ ඈටත් හිතක් උපන්නා මාත් බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ඕන කියලා. බලන්න, කල්යාණ මිත්‍ර ආශ්‍රයක, සත්පුරුෂ ආශ්‍රයක යහපතනේ. සත්පුරුෂයෙක් ඇසුරු කරොත්, කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරොත්, යහපතට මඟ පෙන්වන කෙනෙක් ඇසුරු කළොත් ඒ ඇසුර නිසා සැලසෙන සිත. විජයාත් බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ඉන තිබුණු නිසා, සංසාරයේ පින්ඩස් කරලා තිබුණු නිසා පැවිද්දට බාධා වුණේ. පැවිදි වුණා. හැබැයි පැවිද්දට පත් වුණාට පින්වතුනේ ඇයට හරි අමාරු වුණා මේ පැවිද්ද තුල හිත අලවාගෙන වාසය කරන්නට. ඒ ගැන විජයා තෙරණිය ගාථාවලදී මෙන්න මෙහෙම කියනවා. මට චිත්ත සමාධියක් තිබුණේම නැහැ. සිතේ දමනයක් තිබුණේම නැහැ. මං 4-5 වතාවක් ආරාමයෙන් නික්මිලා ගියා. ඇයට චිත්ත දමනයක් නැතුව, සමාධි සුඛයක් නැතුව, කුසලයක් තුල හිත තියාගෙන වාසය කරන්නට බැරිව හරි වෙහෙසටපත් වුණා. නිතර ආරාමයෙන් පිටත් වෙලා මේ වික්ත භික්ෂුණීන් වහන්සේලා, වැඩිහිටි භික්ෂුණීන් වහන්සේලා හොයාගෙන ගියා බණපදයක් අහගෙන හිත සංසිඳව ගන්න. ඉතින් දහම් කතාවට ආස නිසා ධර්ම දේශන අහගෙන ඉන්නකොට හිත සංසිඳෙනවා. සංසිඳුණාට මොකෝ ආයෙ ටික වෙලාවයි තිබ්බ වගේම ඇවිස්සෙනවා. ඉතින් එතකොට අවසානයේ ඈ කියනවා අන්තිමේදී මං කේමා භික්ෂුණිය ළඟට ගියා. මං හොඳට ධර්ම කරුණු විමසා දැනගත්තා. ඇය මට ධාතු ආයතන ගැන ධර්ම දේශනා කළා. කේමා මහරහත් තෙරණින් වහන්සේ මේ ජීවිතය ගැන ධාතු වශයෙන්, මේ ජීවිතය ගැන ආයතන වශයෙන් ධර්මය කියලා දුන්නා. ජීවිතය ගැන ධාතු වශයෙන්, ආයතන වශයෙන් දකිනවා කියලා කියන්නේ විදර්ශනාව. මේ ජීවිතේ සම්මුතියෙන් ඔබට ගිහිල්ලා විදර්ශනා වශයෙන් සිහි කරන්නේ ධාතු වශයෙන්, ආයතන වශයෙන්,
පංච උපාදානස්කන්ධ වශයෙන් පටිච්ච සමුප්පාද වශයෙන් මෙහෙම සිහි කරනවා. එතකොට ධාතු වශයෙන් සිහි කිරීම ගැන කේමා මහරහත් තෙරණින් වහන්සේ ලස්සනට පහදලා දුන්නා. මේ ජීවිතය කියලා කියන්නේ ධාතු 6ක්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මේ ධාතු 6 තමයි ජීවිතය කියලා කියන්නේ. ජීවිතය කියන එක ඒ විදිහට විදර්ශනා කරන්න පුළුවන් ධාතු වශයෙන්. ඊළඟට මේ ජීවිත පැවැත්ම කියලා කියන්නේ ආයතන 6ක පැවැත්ම. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන. මේ ධාතු ගැන ආයතන ගැන විදර්ශනාව වඩන විදිහ ලස්සනට පහදලා දුන්නා කේමා මහරහත් භික්ෂුණිය. උතුම් නිවන කරා යන ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධංග, ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඒ උත්තමාවි දේශනා කළා. නිවන් මඟ. නිවන් මඟ ගැන හරි ලස්සනට පහදලා දුන්නා. මායාව පරාජය කරන්න උවමනා කරන ගුණධර්ම ගැන හරි ලස්සනට පහදලා දුන්නා. මේ ලෝකයට පින්වතුනි ඔය ඔකෝම දේශනා කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒක පුද්ගලෝ භික්කවේ පාතු භාවෝ. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි එකම එක්ක පුද්ගලයෙකුගේ පහළවීම නිසා මේ ලෝකයට මහත් වූ ආලෝකස්ස පාතු භාවෝ, මහත් වූ ආලෝකයක් පහළවන්නේය. මහත් වූ චක්කුස්ස පාතු භාවෝ, මහත් වූ ඇසක් පහළවන්නේය. මහත් වූ ඕභාසස්ස පාතු භාවෝ, මහත් වූ ප්‍රභාස්වර භාවයක් පහළවන්නේය. චන්නං අනුත්තරියානම් පාතු භාවෝ, ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයට පත්කරවන අනුත්තරීය අංගයෝ 6ක් පහළවන්නේය. දසනානුත්තරිය, සවනානුත්තරිය, ලාභානුත්තරිය, සික්ඛානුත්තරිය, පාරිචර්යානුත්තරිය, අනුස්සතානුත්තරිය කියන අනුත්තරීය ධර්ම මේ ලෝකෙට ලැබෙන්නේ ඒ එකම එක පුද්ගලයාගේ පහළවීමෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි පංච ඉන්ද්‍රියේ පහළවීම වෙයි, පංච බලයන්ගේ පහළවීම වෙයි, සතර ඉරිදි පාදයන්ගේ පහළවීම වෙයි, සතර සතිපට්ඨානයේ පහළවීම වෙයි, සතර සම්‍යක් ප්‍රධාන වීරියන්ගේ පහළවීම වෙයි, සප්ත බොජ්ජංගයාගේ පහළවීම වෙයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළවීම වෙයි. මේ හැමදේම ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා සෝතාපන්න පුද්ගලයාගේ පහළවීම වෙයි, සකදාගාමී පුද්ගලයාගේ පහළවීම වෙයි, අනාගාමී පුද්ගලයාගේ පහළ වෙයි, කීනාශ්‍රව රහතුන්ගේ පහළවීම වෙයි. එකම එක පුද්ගලයෙකු නිසා. කතමෝ ඒක පුද්ගලෝ, කවුද එකම එක පුද්ගලයා? තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝ, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීම. පින්වතුනි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ ඒ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වුණ නිසා තමයි මේ ඔක්කොම භාග්‍යතුන් වහන්සේ පහළ වී ලෝකයට මනවින් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කොට වදාළ නිසා ජීවිතය පරිපූර්ණ වශයෙන් සැපයට පත් කරන උතුම් ගුණවන පංච ඉන්ද්‍රිය, සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය, සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පංච බල, සති ධම්ම විචේ විරිය පීති පස්සද්දී සමාධි උපේක්ඛා කියන සප්ත බොජ්ජංග, සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වශයෙන් පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ පැහැදිලි නිවන් මඟ, ජීවිතයට සැප සලසන උතුම් නිවන් මඟ ආරක්ෂා කරගෙන ආවා. එතකොට බලන්න ශ්‍රාවක භාසිතේ තුලත් ඇහෙන්නේ ඒ මඟමයි. කේමා මහරහත් භික්ෂුණිය විජයා භික්ෂුණියට මේ සියල්ල කියලා දුන්නා. එතුමියගෙන් බුද්ධ වචනේ අහගත්ත මං ඒ අනුශාසනාවේ විදිහටම කටයුතු කළා. රැය පළමු සමයේදී පුබ්බේ නිවාස ඥානෙ ලබා ගත්තා. ඒ බුද්ධ වචනයට අනුවම කටයුතු කරනකොට සියලු ගුණධම් එකින් එක දියුණු වෙනකොට රැය පළමු යමේදී පුබ්බේ නිවාස ඥානය
පළමුවෙනි විද්‍යාව. පෙර ජීවිත ගත කරන ඥාන ගත කරපු පිළිවෙල දකින ඥානය ඒ උත්තමාවි උපද්ද ගත්තා. රෑ මධ්‍යම යාමේදී දිවස් නුවණ පිරිසුදු කරගත්තා. දිවස් නුවණ කියලා කියන්නේ දිබ්බ චක්ඛු ඥානය. එහෙම නැත්නම් අපි කියනවා තවත් චුතූපපාත ඥානය. රෑ 5 වෙනකොට අවිද්‍යාව නම් වූ අන්ධකාර කෙලෙස් කඳ බිඳලා දැම්මා. අවිද්‍යා කෙලෙස් කඳ සිඳ බිඳ දැමීමට කියනවා ආසවක්ඛය ඥානය උපද්ද ගත්තා කියලා. ආසවක්ඛය ඥානය කීනාස්රව රහතන් වහන්සේලාට රහත් තෙරණින් වහන්සේලාට පිහිටන එකක්. මං එතකොට ප්‍රීතියත් සැපයත් කය පුරාම පතුරවාගෙන හිටියේ. අවිද්‍යා අන්ධකාරයේ බිඳලා දාපු මං 7 වෙනි දවසේ තමයි කකුල් දිග හැරියේ. නිවන පසක් කරගෙන ඒ නිවන් සුඛයේ නිරෝධ සමවතට සමවැදිලා ඒ උත්තමාවි දින 7ක් 7 දිනක් නිරෝධ සමාපatti සුවයෙන් වැඩ හිටියා. එහෙම වැඩ ඉඳලා තමයි ඒ උත්තමාවිය තමන් වහන්සේගේ කකුල් දිග හැරියා කියලා කියන්නේ. ඉතින් කොච්චර සුන්දරයිද මේ සම්බුද්ධ ශාසනය තුල පරම ශාන්තියට පත්වෙච්චි ඒ උත්තමාවියන්ගේ චරිත අපදාන. ඒවා අහනකොටත් සදහැවතුන්ගේ හිත පහන් කරගන්න පුළුවන්. මාරයා පරාජය කරලා මාර විෂය ඉක්මවා ගිහිල්ලා ජීවිතේ දිනපු හැටි. ඉතින් එහෙම ජීවිතේ දිනපු උත්තමාවියන්ටත් උත්තමයන් වහන්සේලාටත් ඔය වසවර්ති මාරයා කරදර කරන්න ආවනේ. මේ විජයා මහරහත් තෙරණියගේ චරිත කතාව ඇතුළේ එහෙම සිද්ධියක් තියෙනවා. ඒ කාලේ විජයා තෙරණින් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර. එදා විජයා භික්ෂුණිය උදේවරුවේ සිවුරු පොරවාගෙන පාත්‍රා සිවුරු අරගෙන සවැත් නුවරට පිඩුසිඟා වැඩම කළා. සවැත් නුවර ගෙපිලි වලින් පිණ්ඩපාතේ වැඩලා ඒ ලැබිච්ච දානේ වළඳලා දවල් කාලේ ගත කරන්නට හිතාගෙන ඒ උත්තමාවි වැඩම කළා අන්දවණේට. අන්දවණේ ඇතුළටම ගිහින් එක්තරා රුක් සෙවණක දවල් කාලේ තනි පංගලමේ ඒ උත්තමාවිය වාඩි වෙලා ඉන්නවා. දැන් මේ වාඩි වෙලා ඉන්නේ කෙලෙස් නැතු දෙවන්නේක් නැති පරම නික්ලේශී හදවතක් ඇති රහත් තෙරණියක්. හැබැයි බාහිරට මොකුත් තරහත්වයක් පේන්නේ නැහැ. ඒ උත්තමාවිය වාඩි වෙලා ඉන්නවා විතරක් පේනවා. එතකොට පවිටු මාරයාට මේ මෙහෙම කැමැත්තක් ඇති වුණා. මේ විජයා භික්ෂුණී ඉන්නේ තනි පංගලමේ. තනි පංගලමේ කැලේ ඇතුලේ කාන්තාවක් වාඩි වෙලා. කාන්තාවෝ කියලා කියන්නේ සුළු දෙයකටත් බිය ගන්න, සුළු දෙයකටත් තැති ගන්න පිරිසක්. මම මේ විජයා භික්ෂුණියවත් බය කරවන්න ඕන. තැති ගන්නන්ට ඕන. මේ කයේ මවිල් කෙලින් වෙන විදිහේ එකක් කරන්න ඕන. එතකොට ආයේ මේ වනයේට ඇවිල්ලා සමාධි සුඛයකින් ඉන්න බැරි වේවි. ඔය යම් සමාධියක් තියෙනවා නම් සමාධිය බැහැර වෙන විදිහේ වැඩක් මං කරන්න ඕන. මාරයා එහෙම හිතුවා. හිතලා මාරයා විජයා භික්ෂුණිය ළඟට යනවා. ගිහිල්ලා විජයා භික්ෂුණියට මෙන්න මෙහෙම කිව්වා. දහරාත්වං රූපවති අහංච දහරෝ සුසු පංචංගිකේන තුරියේන ඒ හයියේ අභිරමා මසේති. ඒයි ලස්සන තැනැත්ති. ඔයා තාම තරුණයි. මමත් යෞවන වයසේ ඉන්න තරුණයෙක්. එන්ටකෝ ඉතින් පංචාංගික තූර්ය නාදයෙන් සතුටු වෙමින් අපි දෙන්න ප්‍රීතියෙන් ඉමුකෝ කිව්වා. එතකොට මේ බයවද්දන්ට ඕන, තැති ගන්නන්ට ඕන, ලොමු ඩහ ගන්නට ඕන කියලා හිතලා මාරයා කරන එක බලන්න. බයජන කර්මණක් මවා පෑවෙන්නේ. ලොමු ඩහ ගැන්නන විදිහේ සද්දයක් පහල කළේ නෑ. මාරයා මොකකින්ද මේ බය ගන්නවන්ට ලැහැත්ති? කෙලෙස් වලින්. කෙලෙස් අවුස්සලා. කෙලෙස් අවුස්සලා බයවද්දන්ට ලැහැත්ති. කෙලෙස් ඇවිස්සුනාම හටගන්න බය සසර බයයි.
කෙලෙස් ඇවිස්සිච්චි සත්වයාට හැමතිස්සේම උරුම වන බය සාංසාරික බයයි. සසරේ යලි යලිත් පටලැවි යන්ට වෙන බයයි. කෙලෙස් අවුස්සාගත් සියලු දෙනාට ඒ බය ඇත්තේය. දැන් මාරයා ලැහැත්ති මේ භික්ෂුණියටත් ඒ ක්ලේශ බය ඇති කරවන්නට. තරුණ වයසේ ඉන්න මේ භික්ෂුණියට, තනි පංගලමේ ඉන්න මේ භික්ෂුණියට අයුතු යෝජනාවක් කරනවා. ඒ නිසා හැඩකාර කඩවසම් පුරුෂයෙක් විදිහට ඇවිල්ලා මාරයා. එතකොට විජයා රහත් භික්ෂුණියට මෙහෙම හිතුණා. කවුද මෙයා? මිනිහෙක්ද අමනුස්සයෙක්ද? මේ විදිහේ ගාථාවල් කියලා නිකන් මාව අවුස්සන්ට හිතන්නේ. කවරෙක්ද මේ කෙනා? එහෙම බැලුවා. එතුමිය නුවණින් බලනකොට හඳුනගත්තා මේ තමයි පාපී මාරයා. මාව මේ කෙලෙස් වලින් බියවද්දන්ට, තැති ගන්නවන්ට, මගේ කයේ ලොමු ඩහ ගන්නවන්ට, මාව සමාධියෙන් තොර කරවන්නට හිතාගෙනයි මාරයා මෙහෙම එකක් ඇවිල්ලා මේ කියවන්නේ. ඉතින් විජයා භික්ෂුණී ඒ වෙලාවේ පවිටු මාරයා කියලා දැනගෙන පවිටු මාරයාට ගාථා කිව්වා. බලන්න බුදු සසුන ලෝකේ මැඩලන්ට දුෂ්කරම බලයක් තියෙන කෙනාත් එක්ක රහතන් වහන්සේලා, රහත් තෙරණින් වහන්සේලා කටයුතු කළේ මෙහෙම. බලන්න පවිටු මාරයාට ඒ උත්තමාවි කියන දේ. රූපා සද්දා රසා ගන්ධා පොට්ටබ්බාච මනෝරමා නියාතයාමි තුයිහේව මාරනාහං නේනත්තිකා. හිත ඇලෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙනවා තමයි. එයි මාරය මං ඒවා ඔහේටම දෙනවා. මට එපා. මට ඕවායින් කිසි වැඩක් නෑ කිව්වා. මිනිසෙක්ගේ හිත වසඟ වෙලා යන, හිත ඇලෙන විදිහේ රූප මේ ලෝකේ තියෙනවා. මනමෝහනීය රූප, සරාගී රූප, ආකර්ශනීය රූප මේ ලෝකේ තියෙනවා තමා. කංකලු ශබ්ද මේ ලෝකේ තියෙනවා තමා. ඊටාම මිහිරි සුගන්ධ මේ ලෝකේ තියෙනවා තමා. ප්‍රණීත රසත් ලෝකේ තියෙනවා තමා. ඊටාම සුමුදු මුදු පහස මේ ලෝකේ තියෙනවා තමයි. මාරය මං ඔහේටම දෙනවා ඔය ටික. ඔහෙම තියාගන්න කිව්වා. මට ඕවගෙන් වැඩක් නැහැ කිව්වා. පින්වතුනි මේ සාමාන්‍ය තරුණ කාන්තාවකට නම් තරුණ කඩවසම් පුරුෂයෙක් මෙබඳු යෝජනාවක් තනිපංගල මේ කළොත් ඈ ඇවිස්සෙන ස්වභාවයෙන් යුක්තයි. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි, ස්ත්‍රියගේ හිත ඇද බැඳ ගන්නා රූප අතරේ පුරුෂ රූපේ තරම් වෙනත් රූපයක් නැත. ස්ත්‍රියගේ හිත ඇද බැඳ ගන්නා හඬ අතරේ පුරුෂ හඬ තරම් වෙන හඬක් නැත. ස්ත්‍රියගේ හිත ඇද බැඳ ගන්නා සුවඳ අතරේ මේ පුරුෂයාගේ සුවඳ, පුරුෂ ගන්ධය තරම් වෙන ගන්ධයක් නැත. ස්ත්‍රියගේ හිත හාත්පසින් බැඳ ගන්නා රස අතරේ පුරුෂ රස තරම් වෙන රසක් නැත. ස්ත්‍රියගේ හිත හාත්පසින් බැඳ ගන්නා පහස අතරේ පුරුෂ පහස තරම් වෙන පහසක් නැත. සාමාන්‍ය ස්ත්‍රියාවක්, ක්ලේශ වසඟව සිටින ස්ත්‍රියාවක් කරකැවිලා යනවා. හැබැයි කෙලෙස් දුරු කරපු රහත් උත්තමාවි මාරයාට කියනවා, මාරය ඌවාගෙන් මට වැඩක් නෑ නොවේ. මං ඔහෙටම දෙනවා. ඔහෙ මේවා තියාගන්න. ඉමිනා පූතිකායේන බින්දනේන පභංගුණා අට්ඨියාමි හරායාමි කාම තණ්හා සමූහතා. බිඳිලා යන, වහා නැසිලා යන මේ කුණු ශරීරය මට එපා වෙලා තියෙන්නේ. මේ ශරීරය ගැන මට ලැජ්ජයි. මං කාම තණ්හාව මුලින්ම උදුරලා දැම්මා. ඒ රහත් උත්තමාවිය එහෙම කියනවා.
බිඳිලා යන නැසිලා යන කුණු ශරීරේ මට එපා වෙලා තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සෙක් මේ සිරුරට බැඳී සිටිනවා. තමන් තමන්ට බැඳිලා. තමන් තමන්ට ආදරය කරනවා. තමන් වැඩිපුරම ඇලුම් කරන්නේ තමාටයි. එක දවසක් පසේනදී කෝසල මහරජුරවන්ට පසේනදී කොසල් රජුරවන්ට හිතක් උපන්න මේ ලෝකයේ කෙනෙක් ගොඩාක්ම ආදරේ කාටද? මං කාටද වැඩිපුරම ආදරේ? රජුරු හිතනවා. මං වැඩිපුරම ආදරේ කාටද? මගේ අගබිසව් මල්ලිකාටද? නෑ, මල්ලිකාට වඩා මං ආදරේ මගේ දූට. මගේ දූ වජිරා. වජිරාටද මං ගොඩක් ආදරේ. වජිරාත් එක්ක සසඳද්දීත් ඒ ඔක්කොටම වඩා මං ආදරේ මට නොවේ. මහරජුරවන්ට එහෙම හිතුණා. මහරජුර ඔය හිතුවිල්ල ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මං තනිපංගලමේ ඉන්නකොට මට හිතක් උපන්නා මේ ලෝකේ මම වැඩිපුරම ආදරේ මටමයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ, මහරජය, යම් කෙනෙක් මේ ලෝකේ උඩ යට සරසට හාත්පස බැලුවත් තමන්ට වඩා ආදරේ වෙන කෙනෙක් නම් හොයාගන්න නෑ කිව්වා. තමන් වැඩිපුරම ආදරේ කරන්නේ තමාටයි. තමාට ආදරේ කරන නිසා තමන් ආදරේ කරන රූප එකතු කරගන්නවා. තමන් ආසා කරන හඬ එකතු කරගන්නවා. තමන් ආසා කරන හඬ රැකගන්න කැප වෙනවා. තමන් ආස කරන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස රැක ගැනීම වෙනුවෙන් ජීවිතේම කැප කරනවා. ඒ තමන්ට ගොඩාක් ආදරේ නිසා. කෙනෙක් පින්වතුනි ජීවිතය ගැන හොඳට අවබෝධ කරගෙන තමාගේ ජීවිතය මනවින් දැක්කානම්, මේ ජීවිතයේ ස්වභාවය මනවින් දැක්කානම්, ඒ කෙනා තවත් තැනකට ඇලුම් කරන්නේ. ඒ නිසායි මේ ජීවිතය අවබෝධ කරපු උත්තමාවියෝ උත්තමයන් වහන්සේලා මේ බාහිර ලෝකෙ කිසි දෙයකින් වසඟ කරන්න බැරුව ගියේ. මේ ශරීරය ගැන කියනවා මේක බිඳී යන එකක්, නැසී යන එකක්. මේ කුණු ශරීරය මට එපා වෙලා තියෙන්නේ. මේ සිරුර ගැන මට ලැජ්ජයි. මං කාම තණ්හාව මුලින්ම උදුරලා දැම්මා. යේච රූපෝපගා සත්තා යේච ආරුප්පඨායිනෝ යාච සන්තා සමාපatti සබ්බත් විහතෝ තමෝ. රූප ලෝකවලත් සත්වයෝ ඉන්නවා. අරූප ලෝකවලත් සත්වයෝ ඉන්නවා. ශාන්ත වූ සමාපත්තිත් තියෙනවා. ඒ හැම දෙයක් ගැනම තිබුණු අවිද්‍යා අන්ධකාරය මට දුරු වුණා. අවිදු අඳුර දුරු වෙච්චි නිසා ඒ එකම ලෝකයකවත් පිහිටන්නේ නෑ. මේ ලෝකෙ පින්වතුනේ කාම භව, රූප භව, අරූප භව තියෙනවා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක තියෙනවා. සත්වයෝ කාමයේ අත්හරිනකොට රූපේ හිත පිහිටව ගන්නවා. කාම රූප දෙකම අත්හරිනකොට අරූපේ හිත පිහිටව ගන්නවා. ගැලවිල්ලක් නෑ. මනාකොට සද්ධර්මයේ පවසන තථාගත බුදුරජාණන් වහන්සේලාගේ බණපදේ අහගෙන විතරයි ගැලවිල්ලක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීම මේ නොයෙක් සමාපatti සුවයන්ට හිර වෙලා හිටපු ආලාර කාලාම, උද්දක රාමපුත්ත ආදී මේ මහා ඉහළට හිත දියුණු කරපු අයගේ දුර්වලතාවය දැක්කනේ. දැකලා උන්වහන්සේ කල්පනා කරානේ මේ ස්තන සමාපatti සුවයක් තියෙනවා තමයි. හැබැයි මේ සමාපatti සුවයට මේගොල්ලෝ බැඳිලා නිදහසක් නැහැ. මං නිවනක් හොයන්න ඕන කියලා. ඒ නිසාමයි ශාස්ත්‍රුන් වහන්සේ අමෘත නිවන පසක් කළේ. ශාස්ත්‍රුන් වහන්සේ අමෘත නිවන පසක් කරපු නිසා ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ සමීපයට පැමිණි, ශාස්ත්‍රුන් වහන්සේගේ සරණට පැමිණි බුදු සරණ ලැබූ නුවණැති ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට
කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන මේ හැමදේම ඉක්මවලා නිදහස් වෙන්න ලැබුණා. එහෙම නිදහස් වෙන තාක් හැබෑ සැපයක්, හැබෑ සැනසෙල්ලක් මේ ලෝක සත්‍යය දන්නේ. තව්තිසාවේ එක කාලයක සිද්ධියක් සිද්ධ වුණා පින්වතුනි. තව්තිසාවේ ඒ කාලේ පරසතු මල් පිපෙන කාලේ. තව්තිසාවේ තියෙන පාරිචත්තක එහෙම නැත්නම් පරසතු ගහේ පරසතු මල් පිපෙන කාලෙට දෙවිවරුන්නේ සැනකිලි තියෙනවා. පරසතු මල් පිපෙන කාලේ 4 මාසයක්. ඔය 4 මාසෙම මල් පිපෙනවා. එතකොට දෙවිවරු පරසතු රුක්සෙවණට ගිහිල්ලා සැනකිලි කරනවා හරි සන්තෝෂෙන්. ඒ කාලෙට තමයි වැඩිපුරම දෙවිවරු නන්දන වනයේට යනවා කියන්නේ මේ සැනකිලි ශ්‍රී විඳින්න. ඔහොම දෙවි කෙනෙක් තමන්ගේ අප්සරාවියෝ ටිකත් පිරිවරාගෙන මහ උජාරුවට නන්දන වනයේට ගියා. නන්දන වනේ හැම තැනම ලස්සනයි. දකින තැන හිත ඇදී යනවා. ඒ නිසාමනේ නන්දන කියලා කියන්නේ ඇහැට පේන රූපෙත් සිතට ප්‍රිය උපද්දන නිසා. කනට ඇහෙන හඬත් සිතට ප්‍රිය උපද්දන නිසා. නාසයට දැනෙන සුවඳත් සිතට ප්‍රිය උපද්දන නිසා. දිවට දැනෙන රසත් සිතට ප්‍රිය උපද්දන නිසා. කයට දැනෙන පහසත් සිතට ප්‍රිය උපද්දන නිසා ඒ වනයට නන්දන වනය කියලා කියනවා. ඉතින් ওই නන්දන වනයේ මේ දෙවියා තමන්ගේ අප්සරාවියොත් එක්ක ඇවිදින ගමන් මේ දෙවියා පඬිතුකමට වචනයක් කිව්වා. තමන්ගේ අප්සරාවියන්ට කියනවා නැගණිවරුනි යම්කිසි කෙනෙක් මේ පරසතු මලින් ගැවසී ගත්ත දිව්‍යමය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදියෙන් යුක්ත නන්දන වනේ දැකලා නැත්තම් නැගණිවරුනි ඒ පුද්ගලයා සැපය දන්නේ කිව්වා. හිතුවේ මේ ඔකෝම ටික තියෙන තැන තමයි සැප කියලා. සාමාන්‍ය මිනිස්සයා වුණත් සැප හොයන්නේ ඒ වගේ නේද? අපිට ගොඩාක් සල්ලි තිබ්බා නම් සැපය කියලා හිතනවා. අපේ ගෙවල් දොරවල් ලොකුවට තිබ්බා නම් අපිට සැපයි කියලා හිතනවා. හොඳ සුඛෝපභෝගී වාහන තිබ්බා නම් සැපයි කියලා හිතනවා. අපිත් සැප හොයන්නේ පින්වතුනි එතන. කාම ලෝකයක් වන ඒ තව්තිසාවේ ඉපදිලා හිටපු බුදුබණක් නොඇසූ දෙවියාත් හිතුවා එතන තමයි සැප. හැබැයි එහා පැත්තේ හිටියා භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්මය අහපු දෙවියෙක්. ඒ දෙවියට ඕක ඇහුණා. ඒ දෙවියා සද්දෙන්ම කිව්වා අනේ මෝඩයෝ ඔහි රහතන් වහන්සේලාගේ වචන අහලා නැද්ද? මේ නන්දන වනේ තියෙන එක මේක මොන සැපක්ද? සැපේ කියන්නේ මේක නොවේ. මේ හටගත්ත හැමදේම අනිත්‍යයි. අනිච්චවත සංඛාරා සංස්කාරය අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ මේවා හටගන්නවා හටගත්තා සේමයි වෙනසී යනවා. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ උපදින්ට හේතු වෙච්චි දේ නැසී යාමින් ඒ ඔක්කොම දේවල් නිරුද්ධ වෙලා යනවා. මේ නන්දන වනේ සැපයි කී ඉන්න කෙනාම නන්දන වනෙන් චුත වුණාට පස්සේ මේ දුක්ඛිත සංසාරයට ආයෙ වැටෙනවා. තේසං භූප සමෝ සුඛෝ යන්තනක ඔය ස්වභාවයේ සංසිඳෙනවා නම් සාංශාරික ගමනේ පටලැවෙන ස්වභාවයේ සංසිඳෙනවා නම් ආන් එතන තමයි සැප තියෙන්නේ. ඒ තැන කොතනද? නිර්වාණයයි. නිර්වාණය තමයි සැප තියෙන්නේ. ඉතින් ඒ නිර්වාණයට පැමිණී කෙනා අර ලෝක එකකවත් පටලැවෙන්නේ නැහනේ. ඒ ලෝක හැම එකකින්ම නිදහස් වුණා. කාම ලෝකේනුත් නිදහස් වුණා. රූප ලෝකේමුත් නිදහස් වුණා. අරූප ලෝකේමුත් නිදහස් වුණා. ඊළඟට ශාන්ත වූ යම් සමාපatti වේද ඒ හැම සමාපත්තියකිමුත් නිදහස් වුණා. ඒ හැම එකක්ම අත්හැරලා දැම්මා. ඒව එකවත් පටලැවුන්නේ නැහැ. දැන් සමහර කෙනෙක් චිත්ත දියුණුව කරගෙන ගිහිල්ලා මේ ආකාසානංචායතනයේ තියෙන සුවයට අහු වෙනවා. එතන හිර වෙනවා. ආකින්චඤ්ඤායතනයේ තියෙන සුවයට අහු වෙනවා. එතන හිර වෙනවා. විඥානංචායතනයේ තියෙන සුවයට අහු වෙනවා. එතන හිර වෙනවා. මේවා සාන්ත සමාපත්තිනේ. නේව සංඥා නා සංඥායතනයේ තියෙන සුවයට අහු වෙනවා. එතන හිර වෙනවා.
කොහේ හරි අල්ල ගන්නවා පින්වතුනි. අල්ලා ගැනීම කියලා කියන්නේ සාංශාරික ගමනේ යන සත්‍යයට තියෙන ස්වභාවය. අල්ල ගන්නවා. ඒ තැන අල්ල ගන්නවා. ඒක තමයි තෘෂ්ණාවේ දුක හදන වඩුවාවන තෘෂ්ණාවේ ස්වභාවයේ తත්‍ර తත්‍රාභි නන්දිනී. ඒ තැන සතුටින් පිළිගන්නේය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද මහතෙරුන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වැඩම කරනවා පාරේ. එක තැනක බුදුරජාණන් වහන්සේ නැවතුණා. නැවතිච්චි තථාගතයන් වහන්සේ සිනහ පහල කළා. ඒ සිනහ පහල කරනකොට බුදුවරුන්ගේ සිනහ පහල කිරීමේ අසිරිය එතන හටගත්තා. බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරන කල්හි තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ සිරි සම්බුදු මුව මණ්ඩලයේ වැඩ හිඳිනා ඒ ශ්වේත වර්ණ පැහැ ඇති උතුම් දළදා වහන්සේලා ශ්වේත ඝන බුද්ධ රශ්මී මාලා විහිදුවනවා. ඒ රශ්මී මාලාව සම්බුදු සිරස 3 වටක් ප්‍රදක්ෂිනා කරනවා. ඒ ප්‍රදක්ෂිනාව අවසන් වී ඒ ශ්වේත රශ්මී මාලා ඊටාම ලස්සනට නොපෙනී යනවා. මේක බුදුරජාණන් වහන්සේලා සිනහ පහල කරද්දී සිද්ධ වෙන අසිරිමත් සිදුවීමක්. ඉතින් බුදුවරුන්ගේ මේ ජීවිතයේ ආශ්චර්ය ගැන ශ්‍රාවකයෝ විදිහට අපි හිත පහදව ගන්න ඕන. මේ ලෝකේ යමෙකුට ආශ්චර්ය මනුස්ස කියා කියනවා නම් ආශ්චර්යවත් මනුස්ස රත්නය කියලා කියනවා නම් ඒ අපි සරණ ගියපු අපගේ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ආශ්චර්ය නැත්තම් වෙන කාගේද ආශ්චර්ය තියෙන්නේ? බුදු කෙනෙකුගේ ජීවිතයේ ආශ්චර්ය නැත්තම් වෙන කොහෙද ආශ්චර්යයක්? ඒ නිසා ඒ ආශ්චර්ය මනුස්ස රත්නය සිනහවක් පහල කරනකොටත් එහි තිබුණ අසිරියක්. ඒ අසිරිය එකල හිටපු මහා පින්තිබ්බ ආනන්ද මහරහතන් වහන්සේ ඇතුළු ඒ උත්තමයෝ දැක්කා. ආනන්ද ස්වාමීන් වහන්සේ ওই අසිරිය දැකලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගත බුදුරජාණෝ නොකරුණෙහි සිනහ පහල නොකරනාසේක. ස්වාමීනි අපට වදාළ මෙනව සිනහ පහල කරන්නට කරුණ කිම? බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔබට පේනවාද මේ පාර හරහට කඩි රැලක් ගමන් කරමින් සිටින හැටි? ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා එහෙමයි ස්වාමීනි. ආනන්දය මෙතන මේ කඩි පෙළේ පෝලිමට යන කඩි අතරේ සක්විති රාජන් බවට පත් වෙලා මාණික්‍ය රත්න 7කට උරුමකම් කියලා එරදි 4ක් ඇතුව හිටපු මේ මුළු මහත් පෘථිවිය දැහැමින් රාජ්‍ය කරපු සක්විති රජුන් බවට පත් නොවුණු එකම කඩියෙක්වත් නැහැ. ඒ කඩිය ඔක්කොම සක්විති රජවරු වෙලා ඉඳලා සක්විති රාජ්‍යයක් කරලා සක්විති රාජ්‍යයේ මේ මනාව යහපත්ව පැවැත්වීම හේතුවෙන් දෙව්ලොවත් ඉපදිලා ඒ දෙව්ලොව දිව්‍ය සැපත් විඳලා ආයේ සංසාරයට වැටිලා දැන් කඩි. සක්විති රජවරු වුණාම මැණික් 7කට ආස කරනවා. සක්විති රාජ්‍යයට ආස කරනවා. රාජකීය සම්පත්තීන්ට ආස කරනවා. දැන් කඩියා වෙලා ওই කඩියාට අහුවෙන මොකක් හරි බත් ඇටයක් මොකක් හරි රොඩු කෑල්ලක් ඔය මොනවා හරි එකකට ආස කරගෙන යනවනේ. බලන පිංගුතුනේ ওই පුංචි පුංචි සත්තු මැස්සෝ වගේ පොඩි සත්තු පුංචි දෙයක් හොයාගෙන උන් ඔට්ටු වෙන හැටි. මැස්සෝ වගේ සත්තු අසූචියක් දුර්ගන්ධයක් හොයාගෙන එකතු වෙන හැටි. ඒ අය සක්විති රජවරු වෙලා ඉන්න ඇති. ඒ කාලේ ඒගොල්ලෝ ප්‍රනීත භෝජන වලට ආස කරන්න ඇති. හැබැයි මැස්සා වුණාම ඒකට ආස කරනවා මේ තමයි සසර. මෙහෙම සසරකින් මෙහෙම සංසාර ගැටයකින් මෙහෙම අරුබුදයකින් නිදහස් වෙන්න බුදු කෙනෙකුගේ දහම් පදයක් ඇහුවේ නැත්තම් වෙනනම් විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අහලා මේ මහා පින්වන්ත උත්තමයන්ට උත්තමාවියන්ට අවකාශ ලැබුණා අර කොම ගැටවලින් නිදහස් වෙන්න
ශාන්ත වූ සමාපatti ආදීමුත් නිදහස් වුණා. හැම දෙයක් ගැනම තිබුණු අවිද්‍යා අන්ධකාරය මට දුරු වුණා. ඔය විදිහටයි කිව්ව මාරය ඔහි මා ගැන දැනගත යුත්තේ. දැන් මේ මාරයා සාමාන්‍ය තරුණ ස්ත්‍රියකට කියන කතන්දරයක් කියාගෙන මෙතන ආවේ. පටලවන්න හිතාගෙන. ඒ වුණාට ඒ උත්තමාවිය ජීවිතාර්ථය ලැබූ කෙනෙක්. ඒ උත්තමාවිය තර්ජනා මුඛයෙන් අර්ථය පහදනකොට මාරයාට ඒක අහගෙන ඉන්න බැරුව ගියා, දුකටපත් වුණා. අතකෝ මාරෝ පාපිමා ජානාති මං විජයා භික්ඛුනීති දුක්ඛී දුම්මනෝ තත්තේ වන්තර දහයිති. එතකොට පවිටු මාරයා අයියෝ මේ විජයා භික්ෂුණිය දියුණු කරපු නුවණින් මාව දැනගත්තා නොවේ. එහෙම කියලා දුක් වුණා. නොසතුටු වුණා. එතනම අතුරුදහන් වෙලා නැති වෙලා ගියා. මරු පරදවා ජයගත්ත මුනිවරිය විජයා මහරහත් භික්ෂුණිය. පිංගුතුනි, තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙහි මාර පරාජය කොට සම්බුද්ධ රාජ්‍ය ලැබූ නිසා ඒ සම්බුද්ධ ශාසනය තුළ නුවණ තිබුණු පින්වන්තයන්ට සැපයට පත්වීමේ අවකාශය ලැබුණා. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඒ ධර්මයයි මේ ලංකා භූමියට රැගෙන පැමිණියේ. ඒ ධර්ම අමෘතයයි අපේ සිංහලයාට මිහිඳු මහරහතන් වහන්සේ දුන්නේ. සිංහලයා ඒ උතුම් අමෘතය බොහෝම බැති සිතින් ආදරයෙන් වැළඳ ගත්තා. ඒ නිසාමයි සිංහලයා මිහිඳු මහරහතන් වහන්සේට අපගේ අනුබුදු කියන වචන කිව්වේ. අපට බුදුරජාණන් වහන්සේ බවට පත් වුණා කියන වචනේ, අපට අනුබුදුවරයන් වහන්සේ ඔබ වහන්සේ කියන වචනේ මේ සිංහලයා කිව්වේ ධර්මය අරගත්ත නිසා. සිංහලයේ වේගින් මාර්ගඵල අවබෝධ කළා. සිංහලයේ වේගින් රහතුන් බිහි වුණා. මේ සිංහල භූමියේ සිංහලයෝ මාරයා පරාජයට පත් කළා. මරු පරදවා ජය අරගෙන ඒ උතුම් රහතන් වහන්සේලා ඒ කාලේ සිහල රහතුන් අහස් ගැබෙන් වැඩම කරනකොට, පොහොය කරන දවස්වලට, විශේෂ සංඝයාගේ කටයුතු තියෙන කාලවලට, ඊළඟට මේ සෑ කර්මාන්තවල ධාතු නිධාන ආදිය තියෙනකොට, මහා සාංගික දාන තියෙනකොට රහතන් වහන්සේලා අහසින් වඩිනවා. ඒ අහසින් වඩිනකොට ඒ කාලේ කතාවකුත් ඇතුණා. මේ වී පැදුරක් වේලගන්ට නෑ, අහසින් ඒ තරම් රහතුන් යනවා කියලා. වලාකුළු යන්නේ රහතුන් වැඩම කරන්න පටන් ගත්තා. මාරයා පරාජය කරපු සිහල පුතුන් අහස් ගැබේ යන්න පටන් ගත්තා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කරපු නිසා. මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදිම සංඝමිත්තා මහරහත් උත්තමාවිය මේ ලංකා ධරණීතරයට වැඩම කළා. ලංකාවේ සිහල කාන්තාවන්ටත් මාරයා පරාජය කරලා සැනසිල්ලේ භික්ෂුණීන් වහන්සේලා බවට පත් වෙලා වැඩ වාසය කරන්න අවකාශය ලැබුණා. ඉතින් මේ හැමදේම පින්වතුනි, මේ හැමදේම ලෞතර අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, ඒ මහා ශාන්තිනායකයන් වහන්සේ නිසා, ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරපු සද්ධර්මය නිසා. ඉතින් අද අපි විජයා නම් වූ මහරහත් උත්තමාවියගේ චරිත අපදානේ මේ විදිහට ශ්‍රවණය කළේ. විජයා භික්ෂුණිය කියලා කියන්නේ කේමා මහරහත් තෙරණින් වහන්සේගේ අවවාද අනුශාසනා ලබාගෙන නිවි සැනසිච්ච උත්තමාවිය. ඉතින් ඒ උත්තමාවියටත් නමස්කාර කරමින් අපි අද මේ දේශනාව අවසන් කරමු. අවසාන වශයෙන් අපි අදිෂ්ඨානයක් ඇති කර ගනිමු. අපටත් ඒ රහතන් වහන්සේලා, ඒ රහත් තෙරණින් වහන්සේලා සැනසුණු නිවනේ සැනසීම පිණිස කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේම පින් රැස් කරගෙන ධම්මග දියුණු කරගන්නට අවකාශ ලැබෙත්වා. අද මේ ධර්ම දාණය, අද මේ සිදු කළා වූ ධර්ම දේශනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු උතුම් ශ්‍රී සද්ධර්මය මේ ශ්‍රී ලංකා ධරණී තලයට දායාද කළ අපගේ උතුම් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සහ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ඇතුළු
පිරිනිවන් පාවදාළ උතුම් මහරහත් උත්තම උත්තමාවියන් උදෙසා උපහාර පූජාවක්ම වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන මේ පින අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදිනාගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවුන් වහන්සේලාත් මේ ලංකා භූමිය සුරකින්නා වූ සුමන සමන් දෙව්රජුන් ප්‍රධාන සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධහා සීලාදී උතුම් ගුණ ධර්මයන්ගෙන්ද දියුණු වෙත්වා. ඒ සියලු දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන් අප හැම දෙනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් රෝහණ පතිරණගේ මහතා ඇතුළු පවුලේ හැම දෙනාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනන්ත සසර පුරාවටම මිය පරලෝ ගිය ඒ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඒ හැමගේ පරලෝ ජීවිතේ සැපවත් වෙත්වා. අපගේ ඥාතීන් මේ දුක් සහිත සංසාරයෙන් ඉතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. මේ ධර්ම දේශනාවේ දායකත්වයට සහ ගිලන් භික්ෂු රෝහලට මුදලින් ආධාර කළා වූ සියලු කල්යාණ මිත්‍රීන්ටත් පින් පෙත් අනුමෝදන් කරනවා. ඒ අයගේ පවුල්වල සෑම සියලු දෙනාටත් පින් අනුමෝදන් කරනවා. ඒ හැමට නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පatti සැලසේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මේ පින් හේතු වේවා කියන අදහස අද ධර්ම දානය සිදු කළේ මේ ගෞතම සාසනය තුල පිරිනුවම් පා වදාලා වූ උතුම් මහරහත් උත්තම උත්තමාවියන්ට මේ ධර්ම දානය උපහාර පූජාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් රෝහණ පතිරගේ මහතා ඇතුළු පවුලේ හැම දෙනාත් කල්යාණ මිත්‍රීන් සහ ඒ අයගේ පවුලේ සෑම සියලු දෙනාත් ඒක රාශී වෙලා ධර්ම දානය සිදු කළා වූ ඒ සුපින්වතුන්ලා හැම දෙනාට මේ පිනේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණින් සියලු යහපතම උදා වේවා. කරන කියන රැකී ආරක්ෂා ආදියත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් තමන්ගේ ජීවිතේ මේ ආදී සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සුවසේ නිදුකින් ජීවිත ගත කරන්නට අවකාශ සැලසේවා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව මේ මුණ ගැහිච්ච කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේම ගුණදහම් දියුණු කරගන්නටත් සුවසේම පින් දහම් රැස් කරගන්නටත් ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් අවකාශ ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.